ඔව් දරුවනේ අපි ගියවර පාඩම් මේකකින් සාකච්ඡා කරා තිරසර සංවර්ධනයේ ආරම්භ කළ එහා බැඳුණු සංකල්ප කීපයක්. අපි ඊයේදී කතා කරා ආර්ථික තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද? ආර්ථික තිරසර සංවර්ධනයේදී ව්‍යාපාරිකයන්ගේ භූමිකාව මොකක්ද? ඒ වගේම පරිසර තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද? පරිසර තිරසර සංවර්ධනයේදී ව්‍යාපාරිකයන් සතු භූමිකාව මොකක්ද? නැත්නම් පරිසර තිරසර සංවර්ධනය කියන සංකල්පය සත්‍ය ජීවමාන සංකල්පයක් බවට පත් කරගන්නට ව්‍යාපාරිකයන් විසින් ඉටු කළ යුතු සමාජ වගකීම් මොනවද? ඒකම ඒ පරිසර තිරසර සංවර්ධනය ගැන කතා කරද්දී අපට අමතක කරන්න බැරි ලෝක සංවිධානයක් වන මිහිකත සමුළුව ගැන අපි කෙටි හැඳින්වීමක් කරා. අපි අද තිරසර සංවර්ධනයේ අවසන් කොටස කතා කරන්න යන්නේ ඒ තමයි සමාජ තිරසර සංවර්ධනය. සමාජ තිරසර සංවර්ධනය social sustainable development. social sustainable development. සමාජ තිරසර සංවර්ධනය. ජනතා අවශ්‍යතා සමානව හා සාධාරණව ඉටු කරගත හැකි වන පරිදි සංවර්ධනය ළඟා කර ගැනීමයි. සමාජ තිරසර සංවර්ධනයේ මූලික හරය තමයි ජනතා අවශ්‍යතා සමානව හා සාධාරණව. ජනතා අවශ්‍යතා සහ වුමනා සමානව හා සාධාරණව ඉටු කරගත හැකි වන ආකාරයෙන් සංවර්ධනය ළඟා කර ගැනීම. දැන් කිසියම් රටක සංවර්ධනය ළඟා කර ගැනීමේදී එරට පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් නැත්නම් සමාන වරප්‍රසාද නැත්නම් එරට සංවර්ධනයක් තිබිය හැකි එනමුදු සමාජ තිරසර සංවර්ධනයක් නැහැ. සමාජ තිරසර සංවර්ධනයක් නැහැ. එරට සියලු පුරවැසියන් එකම රේඛාවක ඉන්නවා. එකම රේඛාව. ඒ කියන්නේ සැමට සමාන අයිතිවාසිකම් තියෙනවා. ඒ කියන්නේ සමානව හා සාධාරණව. සමානව හා සාධාරණව එරට සියලු පුරවැසියන්ගේ ඕනෑපාකම් අවශ්‍යතා සහ වුමනා සපුරාගත හැකි සංවර්ධන ක්‍රියාදාමයක් තියෙනවා. ඒක තමයි සමාජ තිරසර සංවර්ධනය කියලා කියන්නේ. දැන් සමහර නෙවෙයි ගොඩක් බටහිර රටවල කම්කරුවාගේ සිට ප්‍රධාන ඉංජිනේරුවා දක්වා, ලිපිකරුවාගේ සිට ප්‍රධාන ගණකාධිකාරීවරයා දක්වා, සාත්තු සේවිකාගේ සිට රෝහල් අධ්‍යක්ෂවරයා දක්වා විවිධ තනතුරු වල ඉන්න අයට සමාන අයිතිවාසිකම් තියෙනවා. ඒ සැමට එකාකාරී විවේකාගාර තියෙනවා කෑම ගන්න. එක්සිකියුටිව් රෙස්ට් රූම් එක වෙනයි, මයිනිස්ටා එහෙම නැහැ. අන්න සමාන. තේරුණාද? ඒ සෑම දිනාටම රජයේ කාර්යාලයකින් සේවය ලබා ගන්න ගියාම හැමෝටම පොදුයි. අපි තුමු කළමනාකරන අධ්‍යක්ෂකවරයෙක් පොලිමේ ඉඳලා වැඩේ කරගන්නවා. කම්කරුවත් පොලිමේ ඉන්නවා. අපේ රටේ එහෙම නෙවෙයි. කළමනාකරන අධ්‍යක්ෂකට ගෙදරට ඇවිල්ලා සර්විස් එක දෙනවා. පොලිමේ ගිහලා පොලිමේ ඉන්නවා. එහෙම වෙන්නේ බෑ. අන්න එහෙනම් අවශ්‍යතා සමානව හා සාධාරණව ඉටු කරගත හැකි පරිසරයක් සහිත සංවර්ධනයක් අත් කරගත්තොත් එයයි සමාජ පරිසර තිරසර සංවිධානය කියලා කියන්නේ. සමාජ සහජීවනය, සංස්කෘතික අනන්‍යතාවය, මානව අයිතිවාසිකම් සුරැකීම තුළින් අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොකර වත්මන් පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමක් මේ මගින් අපේක්ෂා කරේ. මේ සමාජ තිරසර සංවර්ධනයේ සක්‍රිය වෙනවා නම් අනිවාර්යයෙන්ම සමාජ සහජීවනයේ ඉස්මතු වෙන්නට ඕන. සමාජ සහජීවනය. මොකද්ද මේ සහජීවනය කියන්නේ? ගොඩක් අය මේක කියනවා තේරුම දන්නේ නැහැ. මොකද්ද සහජීවනය කියන්නේ දරුවෝ? සමාජ සහජීවනය කියන්නේ සමාජයේ එක් ජාතීන් හා ආගම් වලට නැත්නම් එක් ජාතීන් හා ආගම් උරුම වූ විවිධ ජන කොටස් ඉන්නවා. ඒ විවිධ ජන කොටස් විවිධ ආගම් ඇදහුවත් විවිධ ජාතීන්ට අයත් වුණත් විවිධ සංස්කෘතීන්ට අයත් වුණත් ඒ හැම දෙනාම එකිනෙකා උපකාර කරමින් එකිනෙකාව හඳුනා ගනිමින් එකිනෙකා සමග සහයෝගයෙන් ජීවත් වෙනවද? ඒක තමයි සහජීවනය කියන්නේ. සහජීවනය තේරෙනවද?
එකිනෙකාව හඳුනා ගනිමින් එකිනෙකාට උපකාර කරමින් මිත්‍රශීලීව සහයෝගයෙන් ජීවත් වෙනවට අපි කියනවා සමාජ සහජීවනය. අනිවාර්යයෙන්ම සමාජ තිරසර සංවර්ධනයක් තියෙනවා නම් ඒ සමාජ තිරසර සංවර්ධනය තුලින් දැල් වෙන්න ඕන එක පහනක් තමයි සමාජ සහජීවනය කියන පහන. සමාජ සහජීවනය කියන පහන නිවිල යනවද? ඒ නිවිල යන තැනක නිවිල යන රටක සමාජ තිරසර සංවර්ධනයක් පවතින්නේ නැහැ. ඊළඟට සංස්කෘතික අනන්‍යතාවය. හැම රටකම එක එක ජාතීන් අනුව සහ ආගම් අනුව ජීවත් වන පුරවැසියන් ඉන්නවා නම් ඒ පුරවැසි කොටස් වලට තමන්ගේ ජාතිය හා ආගම සමග මිශ්‍රිත වූ තමන්ගේ ජාතිය හා ආගම සමග බැඳුණු විශ්වාස අගනාකම් ප්‍රතිමාන ආකල්ප ආදී ගුණාංග වලින් සපිරි සංස්කෘතියක් හැදෙනවා. බහු සංස්කෘතියක් හැදෙනවා. තේරෙනවද? ඒ තමන්ගේ සංස්කෘතික අනන්තතාවය ආරක්ෂා වෙනවා. මම බෞද්ධ සංස්කෘතියක ජීවත් වෙන්නේ. මං සිංහල බෞද්ධ සංස්කෘතියක හැදුණු කෙනෙක් කියලා. මට ඒ අනන්‍යතාවය තියෙනවා. මගේ ඒ අනන්‍යතාවය කාටවත් විනාශ කරන්න බෑ. කිසිදු ව්‍යාපාරිකයෙකුට ඒ අනන්‍යතාවය උල්ලංඝනය කරන්න බෑ. තේරෙනවද? තව කෙනෙක් කියනකොට මම සිංහල කතෝලික සංස්කෘතියක හැදුණු කෙනෙක්. මම තාමත් ඉන්නේ එතන. ඔව් ඒක යාගේ අනන්‍යතාවය. අපිට එහෙම අනන්‍යතාවයක් තියෙනවනේ. තේරෙනවද? ඒ කියන්නේ අපිට යම් කිසි සංස්කෘතියක් වැළඳගෙන ඒ සංස්කෘතියත් එක්ක ජීවත් වීමේ අයිතිය තමයි මේ සංස්කෘතික අනන්‍යතාවය කියන්නේ. තේරෙනවද? කිසියම් සංස්කෘතියක් අපිට වැළඳගෙන නැත්නම් කිසියම් සංස්කෘතියක අපි පංගුකාරයෙක් වෙලා ඔටෝමැටිකලි පංගුකාරයෙක් වෙලා ඒ සංස්කෘතිය තුල ජීවත් වෙන්න අපට අයිතියක් තියෙනවා. අන්නේ සංස්කෘතික අනන්‍යතාවය කෙලසන්න කිසිම ව්‍යාපාරිකයෙකුට බෑ. කිසිම පුද්ගලයෙකුට බෑ. ඊළඟට මානව අයිතිවාසිකම් සුරකීම තුලින් මිනිස්සුගේ දින මානව අයිතිවාසිකම් අපිට පුළුවන් අපි කැමති පාසලක අධ්‍යාපනයක් ලබන්න. අපි හිතමු ඊටාම අඩු ආදායම් ලබන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට පුළුවන් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉල්ලුම් කරන තමන්ගේ දරුවාට අධ්‍යාපනය දෙන්න ඉල්ලුම් කරන්න පුළුවන්. ඉඩකඩ තියෙනවා දෙන්න ඕන. ඉඩකඩ නැති නිසා මේ සීමා දාලා තියෙනවා. අපි හිතමු අඩු කුලයක කියලා හංවඩු ගන්න. පවුලක ළමයෙකුට රාජකීය විද්‍යාලෙ ඉල්ලන්න පුළුවන්. කුලේ ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? ඇයි? මානව අයිතිවාසිකම්. මිනිස් අයිතිවාසිකම් මේ. ඊළඟට ඕනෑම ආගමක කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම ජාතික කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම භාෂාවක් කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙකුට තමන්ට හොඳම ස්පිරිතාලේ කියන තැන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න යන්න පුළුවන්. ඒක කොම් කරන්න බෑ ගොඩක්. ඕනම තරාතිරමක පුද්ගලයෙකුට ඒ මානව අයිතිවාසිකම් තුළ ජීවත් වීමේ අයිතිය. තමන් කැමති තැනක නිවසක් හදාගන්න, තමන් කැමති අධ්‍යාපන ආයතන අධ්‍යාපන ලබන්න, තමන් කැමති ස්ථානයකට රැකියාවකට අයදුම් කර රැකියාව ලබා ගන්න, තමන් කැමති තැනක වෘත්තියක් කරන්න. අන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් සමාජ සහජීවනය, සංස්කෘතික අනන්‍යතාවය, මානව අයිතිවාසිකම් සුරකීම තුළින් අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොකර වර්තමාන පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමක් අපේක්ෂා කරනවා සමාජ තිරසර සංවර්ධනයේ. ඒ තුලින් මම නැවත මතක් කරනවා සමාජ අවශ්‍යතා නැත්නම් රටක ජනතා අවශ්‍යතා සමානව හා සාධාරණව ඉටු කර ගැනීමට හැකි සංවර්ධනයක් ස්ථාපිත කරනවා. ඒක තමයි සමාජ තිරසර සංවර්ධනය කියන්නේ. හැමෝටම සමාන අයිතිවාසිකම්, සමාන වරප්‍රසාද, සාධාරණ ජීවත් වීමේ අයිතිය තියෙනට ඕන. ඊළඟට සමාජ තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාරවලට දායක විය හැකි ආකාර කීපයක් තියෙනවා. සමාජ තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාරිකයන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම. නැත්නම් ව්‍යාපාරිකයන් ක්‍රියා කළ යුතු ආකාරය. නැත්නම් සමාජ තිරසර සංවර්ධනයේදී ව්‍යාපාරිකයන්ගේ භූමිකා, නැත්නම් ව්‍යාපාරිකයන්ගේ වගකීම්, නැත්නම් ව්‍යාපාරිකයන්ගේ කාර්යභාරය, නැත්නම් ව්‍යාපාරිකයන්ගේ යුතුයකම්, නැත්නම් ව්‍යාපාරිකයන් සතු සමාජ වගකීම්. තේරෙනවද? එක විදිහට අහන්න පුළුවන්. එකම දේ. සමාජ තිරසර සංවර්ධනයේ තහවුරු කිරීම පිණිස ව්‍යාපාරිකයන්ට දායක වේ හැකි ආකාර කියලා අහන්න පුළුවන් භාවය. නැත්නම් දායක වේ හැකි ක්‍රම කියලා අහන්න පුළුවන්. නැත්නම් එහෙම ඉටු කිරීමට ව්‍යාපාරිකයන් සතු භූමිකා මොනවද කියලා අහන්න. භූමිකා හතරක් කියන්න පුළුවන්. භූමිකා කියන්නේ මේවා. චරිත. තේරෙනවද? එකක් තමයි සංස්කෘතික විවිධත්වයන්ට ගරු කිරීම සුරකීම. මම ව්‍යාපාරිකයෙක් නම් මම ඉන්නේ මට පේන්නේ දැනෙන්නේ මේ අපවර සමාජයේ එක සංස්කෘතිය. එක සංස්කෘතියක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට
බහු වාර්ගික සංස්කෘතියින් වෙන්න පුළුවන්. අන්නේ සංස්කෘතියින්ට අපි ගරු කරන්න ඕන. ඒ සංස්කෘතියින් අපි විනාශ කරන්න හොඳ නැහැ. තේරුණාද? ඒ සංස්කෘතියේ ඒ සංස්කෘත අනන්‍යතාවයට අපි හිස නමන්න පිළිගන්න ඕන. තේරුණාද? ඒ සංස්කෘතික විවිධත්වය අපි ආරක්ෂා කරන්න ඕන. අපේ ව්‍යාපාර කටයුතු මගින් ඒ සංස්කෘතිය නැත්නම් බහුවිධ සංස්කෘතිය පළුදු වෙන්න බෑ. බහුවිධ සංස්කෘතිය විනාශ වෙන්න බෑ. ඊළඟට දුගී බව අවම කිරීමට කටයුතු කිරීම. සමාජ පරිසර තිරසර සංවර්ධන සංකල්පයේදී ඒ සංකල්පයත් ලංකාවේ භාවිතාවන වගේ බොහෝ වෙලාවට නාමික සංකල්පයක් බවට පත් කරලා හරියන්නේ නැහැ. අපි කියන්නේ පොතට පමණ සීමා කරන පොතට පමණ සීමා කරලා හරියන්නේ නැහැ. ප්‍රායෝගිකවත් ඒක සක්‍රීය සමාජීය සංකල්පයක් වෙන්නට ඕන. ප්‍රායෝගිකව සක්‍රීය සමාජීය සංකල්පයක් වෙන්න ඕන. සමාජයේ තුල ඇත්තෙන්ම ක්‍රියාත්මක වන ඇත්තෙන්ම ක්‍රියාකාරී සංකල්පයක් බවට පත් කරන්න ඕන. එහෙම පත් කරන්න ව්‍යාපාරිකයින්ට පුළුවන් මෙහෙවරක් කරන්න. තල්ලුවක් දෙන්න පුළුවන්. තේරුණාද? මොකද මේ දුගී බව. අපි ගොඩ දැන් සමාජ පරිසර තිරසර සංවර්ධනයේදී සාධාරණව හා සමානව සෑම පුරවැසියෙකුම සාධාරණව හා සමානව ජීවත් වීමයි තියෙනවා කිව්වේ. එහෙනම් ඒ සාධාරණ සමානව ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න නම් දුගී බව නැති වෙන්න, දුප්පත්කම නැති වෙන්න. සමාජයේ කොටසක් දුප්පත්යි කොටසක් පොහොසත්යි වුණොත් මොකද වෙන්නේ? සමානව සාධාරණ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරිකයන්ගේ සමාජ වගකීමක් වෙනවා දුගී බවම කරන් ක්‍රියාත්මක වෙන්න. ඒ සඳහා ව්‍යාපාරිකයන්ට පුළුවන් දුගී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන අධ්‍යාපන ආධාරය ඉගෙන ගන්න. ඒගොල්ලෝ ඉගෙන ගන්න. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබයි. අරගෙන රටේ ලොකු තනතුරුට සම්බන්ධ වෙයි. දුප්පත්කම ඉවරයි. අන්නදායක වුණා. එහෙම නැත්නම් දුප්පත් පුරවැසියන්ට අත විදේශ රටවල කරනවා වගේ ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවාගෙන තනියම බැරන ස්වේච්ඡා සංවිධානයක් වශයෙන් ඒකාබද්ධ ව්‍යාපාර කීපයක් පුළුවන් ඩෝල් එකක් නැත්නම් පිම්පඩියක් වැනි මාසික ආධාරයක් දෙන්න පුළුවන්. ඒ තුලින් Tamanගේ රැකියා අහිමි දුප්පත් පවුලක් වුණත් ඒගොල්ලන්ට පුළුවන් අර සාමාන්‍යයෙන් රැකියා තියෙන ආදායමක් තියෙන පවුලකයි ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න. අන්න ඒ වගේ දුගී බවම කිරීමට ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නට මේගොල්ලෝ දායක වෙන්නට ඕන. අනික මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොකිරීම. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තියෙනවානේ. රටක ජීවත් වන පුරවැසියන්ට එරට පොදු නීතිය වූ. මොකද දරුණු පොදු නීතිය? මොකද පොදු නීතිය? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රටක ජීවත් වන පුරවැසියන්ට එරට පොදු නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම ලබා දීපු අයිතිවාසිකම් තියෙනවා. කතා කිරීමේ නිදහස. අධ්‍යාපන ලබා ගැනීමේ නිදහස. සුදුසු භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමේ නිදහස. සුදුසු ආකාරයෙන් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ නිදහස. මෙන්න මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න බෑ. මේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නට ඕන. මේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නට ඕනේ. එක් නීතියක් යටතේ සමාජ ඒකාග්‍රතාවයේ තහවුරු වන ලෙස ක්‍රියා කිරීම. එක් නීතියක් යටතේ සමාජ ඒකාග්‍රතාවය තහවුරු වන ලෙස ක්‍රියා කිරීම. රටක නීති දෙකක් තුනක් තියෙන්න බෑ. එක ප්‍රාන්තයකට තව නීතියක්, තවත් ප්‍රාන්තයකට තව නීතියක් එහෙම බෑ. ඉහළ පැලැන්තියට එක නීතියක්, පහළ පැලැන්තියට තව නීතියක් එහෙම බෑ. එක නීතියයි. පොදු නීතිය එක නීතියක් යටතේ. ඒ කියන්නේ හැමෝටම බලපාන නීති කියන එකයි මේ කියන්නේ. හරි? එක කියන්නේ එක නීතියක් කියන්නේ නීති එකක් කියන එක නෙවෙයි. රටේ නීතිය අපිටම තියෙන්නේ 50ද 100ද ඒ සෑම නීතියක්ම රටේ හැමෝටම බලපාන්න ඕනේ. ඒක කියන්නේ එක නීතියක් යටතේ සමාජයේ ඒකාග්‍රතාවය. එහෙනම් එක නීතියක් හැමෝටම බලපානවා නම් ඒකීය සමාජයක් බිහි වෙනවා. ඒකාග්‍රතාවය යුනිටි එක ඇති වෙනවනේ. ඒ කියන්නේ අසමාන වූ අයිතිවාසිකම් තියෙන අසමාන වූ වරප්‍රසාද තියෙන සමාජ කණ්ඩායම් බිහි වෙන්නේ නැහැ එතකොට. එකම රේඛාවේ පිහිටි එක හා සමාන සමාජ කණ්ඩායම් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් එක් නීතියක් කරද්දී සමාජයේ ඒකාග්‍රතාවය. ඒ කියන්නේ එකම සමාන අයිතිවාසිකම් දරන සැමට සාධාරණ ඉෂ්ට වන සමානව සලකුණු ලබන ජීවන රටාවක් සහිත පුද්ගල කණ්ඩායමක් බිහි කරන්නට ව්‍යාපාරිකයන්ට ක්‍රියාත්මක වෙන්න කියලා මේකෙන් කියන්නේ. ඊළඟ එක පස්වෙනි එක අධ්‍යාපනයේ
සෞඛ්‍ය ප්‍රවාහනය ආදී අත්‍යවශ්‍ය පහසුකම් සඳහා දායක වේ. දැන් මිනිස්සුන්ට මානව අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන සමානව හා සාධාරණව ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, sannivedana ආදී පහසුකම් භුක්ති විඳින්න පුළුවන් වෙන්න එපා. තේරුණාද? අන්නේ පහසුකම් මිනිස්සුන්ට ලබා දෙන රජයක් අසමත් වෙලා තියෙනවා. රජයක් අපෝසත් වෙලා තියෙනවා. මේ පහසුකම් සමහර අය නියමිත පරිදි භුක්ති විඳිනවා, සමහර අය වැඩියෙන් භුක්ති විඳිනවා, සමහර අයට අඩුවෙන් භුක්ති විඳිනවා. අන්න ඒක සමා කරන්නට ව්‍යාපාරිකයන්ට පුළුවන් දායකත්වයක් දෙන්න. අපි තුමු සමහර ළමයි ස්කූල් වෑන් එකකින් ඉස්කෝලේ යනවා. සමහර ළමයි පයින් යනවා. එහෙනම් මේ පයින් යන දුප්පත් දරුවන් වෙනුවෙන් ස්කූල් වෑන් එක දෙන්න පුළුවන්. ළමයි ප්‍රහාණය කරන්න වාහනයක් දාන්න පුළුවන් ආයතනෙ. ප්‍රශ්නේ ඉවරයි. අන්න එන හැමෝම දැන් සමානයි. දුප්පත් අය ස්කූල් වෑන් එකේ යනවා, පොහොසත් අයත් යනවා. නේ? ඊළඟට දුප්පත් අය සෙරප්පු දෙකක්වත් නැහැ. සපත්තු ගාව සෙරප්පු දෙකක්වත් නැහැ. පොහොසත් අය සපත්තු මේස් දාලා ඉස්කෝලේ යනවා. එහෙනම් ව්‍යාපාරිකයන් පුළුවන් දුප්පත් අය හඳුනගෙන ඒ ප්‍රදේශවල ඉන්න ඒ සපත් පාවහන අරන් දෙන්න පුළුවන්. අන්න ඒකාකාරී සමාජයක් වෙනවා. අන්න ඒ වගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන ආදී අත්‍යවශ්‍ය පහසුකම් සඳහා දායක වීමෙන් සමාන සාධාරණ ජීවන රටාවක් පවත්වාගෙන යාමේ හැකියාව නිදහස අනිවාර්යෙන් පුදුලෙන්න ලැබෙනවා. ඊළඟට නීතිය හා සාමය. නීතිය හා සාමය සුරකරන ප්‍රතිකටයුතු කිරීම. රටේ නීතියක් තියෙනවා කියලා කියනවනේ. විශේෂයෙන් පොදු නීතිය, අපරාධ නීතිය, ඒ වගේ අන්නේ නීති, ඒ වගේම නීතිය මගින් අපේක්ෂිත රටේ සාමය, ජනතාව අතර සහජීවනය, සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්නත් ව්‍යාපාරිකයන්ට සමාජ වගකීමක් තියෙනවා. කිසිදු ව්‍යාපාරිකයෙකුට රටේ ජනතාවට අයිති, ජනතාව හැඩගස්වන, ජනතාව ආරක්ෂා කරන නීතිවල විධිවිධාන කඩවන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ වගේම රටේ ජනතාව තුළ තිබිය යුතු සහ තිබෙන සාමය බොඳ වෙන ආකාරයෙන්, සාමය කඩවන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන හැකියාවක් නැහැ. අනිවාර්යයෙන් මේ නීතිය හා සාමයට ගරු කරමින් ඒ ආරක්ෂා වන පරිදි තමන්ගේ ව්‍යාපාර කටයුතු දියත් කරනවා මිසක තම ව්‍යාපාර කටයුතු ඕන විදියට මේ නීතිය නමන්න යන්න බෑ. ඒ නීතිය ව්‍යාපාර ඉසනවන්න ඕනේ. හතෙන් කියන්නේ සහනාධාර සමාන අවස්ථාවල සැලසීම. යම් අවස්ථාවල සෑම රටකම රජයන් වෙත සිදු වෙනවා සහන සලසන්න. විශේෂම ස්වභාවික විපත් වගේ අවස්ථාවක. මේ දැන් තියෙන උදාහරණ මොකද්ද? වසංගත වෛරස් රෝගය, කොවිඩ් වසංගතය. ඒ වගේ විශේෂිත අවස්ථාවල මිනිස්සුන්ට තනියම තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න බෑ. රජයේ සපුරා දෙන්න ඕන. රජයට සියල්ලම කරන්න බෑ. අන්න ව්‍යාපාරවලට පුළුවන් දායක වෙන්න. ව්‍යාපාරවලට පුළුවන් දායක වෙන්න. දැන් සමහර රට ඔබ දැක්ක, අන්තර්ජාලයෙන් දැක්ක සමහර රටවල ඉන්දියාවගේ රටවල රජයකට විතරක් ඒ කෝටි සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය එන්නත් පහසුකම් ලබා දෙන්න බෑ. ඒ නිසා පෞද්ගලික වශයෙන් ව්‍යාපාරිකයෝ පරිත්‍යාගයක් වශයෙන් තමන් වියදම් කරලා ඒ එන්නත් පහසුකම් ලබා දෙනවා. අන්න ඒ වගේ ස්වභාවික විපත්, වසංගත වගේ අවස්ථාවල සහනාධාර සමාන අවස්ථාර්ථේ සලසන්න ඕනේ. ඒ කියන්නේ සහනාධාර දෙනු දුප්පත් අයට අඩුවෙන්, පොහොසත් අයට කතාවක් නැහැ. සුනාමියෙන් පවුල් අවතන් වුණානේ. ඒතර සුනාමිය බලපෑවේ දුප්පත් අය විතරක්ද? නෑනේ, හැමෝම. ඒ නිසා සැමටනේ. ඒ සැමට සමාන අවස්ථා සැලසෙන ආකාරයෙන් අවශ්‍ය අවස්ථාවලදී සහන ආධාර නැත්නම් සහන ලබා දෙන්න ව්‍යාපාරිකයන්ට බැඳියාවක් තියෙනවා. එහෙම වුණොත් තමයි සමාජ සහජීවනය ආරක්ෂා වෙන්නේ. අටවෙනි එකෙන් කියන්නේ ජනතාවගේ ආත්ම ගරුත්වය රැකෙන පරිදි ක්‍රියා කිරීම. ජනතාවගේ ආත්ම ගරුත්වය රැකෙන පරිදි ක්‍රියා කිරීම. ළමයි රට ඕනෑම රටක ජීවත් වෙන පුරවැසියෙකුට තියෙන ආත්ම ගරුත්වය කියන එක. ඒකේ මේ තමන්ගේ ආත්මය කියන්නේ අක්‍රීය නොවිච්ච ජීවිතේනේ, ක්‍රියාකාරී ජීවිතේ. තමන්ගේ සක්‍රීය ජීවිතයට හානිකර නොවන, සක්‍රීය ජීවිතයට ඕනෑම සමාජයක් ඉදිරියේ අභිමානයක් ඇති කරන තත්ත්වයක් තමයි ආත්ම ගරුත්වය කියන්නේ. ඕනෑම සමාජ පන්තියක් ඇතුලේ, පන්තියක් හමුවේ තමන්ගේ සක්‍රීය ජීවිතයට අභිමානයක් ගෙන දෙන තත්ත්වයක් තමයි ආත්ම ගරුත්වය කියන්නේ.
අපි හැමෝටම ආත්මගරුත්වය කියලා එකක් තියෙනවා. අන්නේ ආත්මගරුත්වය කෙලෙසන ආකාරයේ කිසිදු කටයුත්තක ව්‍යාපාරය දෙන්න බෑ. හැම විටම රටේ සමස්ත ප්‍රජාවගේ සමස්ත පුරවැසියන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා වන ආකාරයෙන් ක්‍රියා කරන්නට ව්‍යාපාරිකව බෙදලා ඉන්නවා. කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී ඒකේ හැඩය, විලාසිතාව, ඇසුරුම වගේ දේවල් වලදී පවා අනිවාර්යයෙන්ම පුද්ගල ආත්මගරුත්වය ගැන හිතලා ඒව සැලසුම් කරන්න ඕන. අපි හිතමු කිසියම් භාණ්ඩයක ඇසුරුමට දානවා යකෙක්ගේ මූණ. යක්ෂ මූණක් දානවා ඇසුරුමට. තේරෙනවද? ඒ යක්ෂ මූණ දානවා කියන්නේම කෙලින්ම මේ සමාජයට අගෞරව කරනවා. නේ? එහෙම බෑ. ඒ පුද්ගලයින්ට එහෙම අගෞරව නොවන. පුද්ගල ගෞරවය වර්ධනය කරන ඇසුරුමක්. පුද්ගල ගෞරවය ආරක්ෂා කරන ආකාරයේ හැඩයක්. පුද්ගල ගෞරවය ආරක්ෂා කරන ආකාරයේ ප්‍රමාණයක්. වැනි දේවල් රැකෙන්න ඕනේ. ඒ නිසා ව්‍යාපාරයේ සියලු ක්‍රියාක කියන්නේ භාණ්ඩේ නිෂ්පාදනය විතරනේ නිෂ්පාදනය, මිල කිරීම, ප්‍රචාරණය, බෙදාහැරීම මේ හැම දෙයකම හැම අවස්ථාවකම ජනතාවගේ ආත්මගරුත්වය රැකෙන පරිදි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. දැන් ඒකනේ සමහර ව්‍යාපාරිකයෝ බොහෝ ව්‍යාපාරිකයෝ සමහර නෙමෙයි බොහෝ ව්‍යාපාරිකයෝ එයාලකට තියෙන සේවකයන්ව ගනුදෙනු කරන ඉස්සරහට යවන්නේ කොහොමද? ගනුදෙනු කරන පුදුම ප්‍රමුඛතාවයක් දෙමින් good morning sir, good morning madam, ආයුබෝවන් මහත්මයාණෙනි, මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? ඒ කියන්නේ සමහර ඒ ගනුදෙනු කරුවා සමහරට බැනගෙන ඒත් ප්‍රශ්නයක් නැහැ. sorry sir, sorry madam කීක මොකද ඒත් ඒ වගේ මොකද ආත්මගරුත්වය. ඒ කියන්නේ ගනුදෙනු කරුවා තමන්ගේ සේවකයාට දෝෂාරෝපණය කළත් සේවකයා නෙවෙයි කටහොල්ලන්නේ. සේවකයා සමාව ඉදිමින් සර්විස් එක ඉදිරිපත් කරනවා. මොකද ගනුදෙනු කරුවාගේ ආත්මගරුත්වය රැකීමට දායක වීම ව්‍යාපාරිකයෙකුගේ පරම සමාජ වගකීමක් වන නිසා. පැහැදිලිද? නවවෙනි කියන්නේ මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම. මිනිස්සු විවිධයි. එකම ජාතිය, එකම ආගමේ, එකම කුලයේ අය වුණත් විවිධයි. සමහර අය යම් භාණ්ඩ හා සේවා පරිභෝජනයකදී බලන්නේ ලාභය අඩු වෙන. සමහර අය බලන්නේ ක්වොලිටි එක මිලේ ප්‍රශ්නයක් නැහැ. සමහර අය බලන්නේ කල්පැවැත්ම. සමහර අය බලන්නේ පරිභෝජනය කළ හැකි ප්‍රමාණය. එක භාණ්ඩයක් කී දෙනෙකුට කන්න පුළුවන්ද? ආදි වශයෙන්. මේව විවිධයි. එහෙනම් මේ සමාජය විවිධයි. මානව විවිධත්වය කියන්නේ ඒකනේ. තේරෙනවද? දැන් සමහර අය සාරිය අඳින සාරි ඉල්ලනවා රෝස පාට. සමහර අය සාරිය අඳින සාරි ඉල්ලනවා රෝස පාට. සමහර අය නිල් පාට. සමහර අය සුදු පාට. මොකද්ද මේ? මානව විවිධත්වය. එහෙනම් විවිධ වූ භාණ්ඩ ආසේව පරිභෝජනය කරද්දී එකම රටේ එකම ජාතියේ පුද්ගලයෝ වුණත් අසමාන වූ ආකාරයට තමයි ඒ අවශ්‍යතාව වුණස පුරව ගන්න. එහෙනම් අන්නේ මානව විවිධත්වයට ගරු කරන්න. ඒ මානව විවිධත්වයට හිංසා කරන්න බෑ. ඒ මානව විවිධත්වයට ගරහන්න බෑ. තේරෙනවද? ඒ මානව විවිධත්වය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ මානව විවිධත්වය පිළිගනිමින් ඒකට ගරු කරමින් තමන්ගේ ව්‍යාපාර කටයුතු හැඩගසා ගන්න මිසක මානව විවිධත්වය නැති කරන්නට ව්‍යාපාරයෙන් හැකියාව ලැබෙන්නේ නැහැ. ඊළඟට 10න් කියන්නේ උසස් ජීවන තත්ත්වයක් ජනතාවට උරුම කර දීමට හැම විටම අවධානය යොමු කිරීම. සෑම ව්‍යාපාරිකයෙක්ම බලන්න ඕනේ රටේ සෑම පුරවැසියෙක්ගේම ජීවන තත්ත්වය පුළුවන් තරම් ඉහළට ඔසවා තබන්න. පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තබන්නට වෙහෙසීම ව්‍යාපාරිකයන් සතු සමාජ වගකීමක් වෙනවා. තිරසර සංවර්ධනයේදී තේරෙනවද? ඒකෙදි ව්‍යාපාරිකයන් පුළුවන් ඊටාම ස්තරම් වර්ගයේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඊටාම ස්තරම් වර්ගයේ ගුණාත්මක භාණ්ඩයන් නිපදවන්න. ඒ සෞඛ්‍ය ආරක්ෂිත භාණ්ඩයක් බවට පත් කරන්න. ඒ පරිසර හිතකාමී භාණ්ඩයක් බවට පත් කරන්න. ඒ භාණ්ඩයේ තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් නම් ඒ භාණ්ඩේ පරිභෝජනය කිරීම තුළ ඒ පුද්ගලයාගේ ජීවන තත්ත්වය ඉහළ යනවා අනිවාර්යයෙන්. එහෙනම් ගුණාත්මක භාණ්ඩයක්. අනික අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්න වෙළඳපොලේ සුලභ කරන්න. වෙළඳපොලේ සුලභ වෙන්නේ මොකද? දැන් යම් කිසි කෙනෙකුට යම් භාණ්ඩ ඒකකයකින් දෙකක් පාවිච්චි කරන්න උනන දවසකට එකක් නම් ලැබෙන්නේ හරියන්නේ නැහැ. එහෙනම් භාණ්ඩ වෙළඳපොලේ සුලභ කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගැනීමට පහසුකම් සැලසීම තුළ පුද්ගලයාගේ ජීවන තත්ත්වය ඉහළ දාන්න දායක වෙන්න පුළුවන්.
මේ හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? පුද්ගලයන්ගේ ජීවන අභිමානය තහවුරු වෙනවා. ආත්ම ගරුත්වය ආරක්ෂා වෙනවා. තේරෙනවද? එහෙනම් සෑම පුද්ගලයෙක්ම සමානව හා සාධාරණ ආකාරයෙන් සලකන ව්‍යාපාරික පරිචයක් බිහි වෙනවා. එහෙනම් සෑම පුද්ගලයෙකුටම ඒ නිසා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින්න. සාධාරණ අයිතිවාසිකම් භුක්ති විඳීම හැකියාව ලැබෙනවා. තේරෙනවද? සමාජයේ ගැටුම් අවම වෙන නිසා මත ගැටුම් අවම වෙලා යනවා. උන්වගේ තත්ත්වයක් උදා වෙනවා මේ සමාජ තිරසර සංවර්ධනයේදී. ඊළඟට මේ සමාජ තිරසර සංවර්ධනය වේවා, පරිසර තිරසර සංවර්ධනය වේවා, ආර්ථික තිරසර සංවර්ධනය වේවා, මේ ඕනෑම තිරසර සංවර්ධන ශේෂ්ත්‍රයකදී ෆෝආර් සංකල්පය ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂයෙන්ම පරිසර තිරසර සංවර්ධනය තමයි මේක සම්බන්ධ. නමුත් ඊට අමතරව ආර්ථික හා සමාජ තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගන්නත් මේ ෆෝආර් සංකල්පය වැදගත් වෙනවා. වත්මන් ලෝක සමාජයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් මෙන්ම පරිභෝජන රටාවන් නිසා දිනකට විශාල ප්‍රමාණයකින් කැලිකසල ඇතුළු අපද්‍රව්‍ය ජීවත් වන පරිසරයට එක්වීම ප්‍රබල ගෝලීය ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. තේරෙනවනේ? වත්මන් ලෝක සමාජයේ ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන ක්‍රියාකාරකම්, වැරදි නිෂ්පාදන ක්‍රියාකාරකම් මෙන්ම මිනිස්සුන්ගේ පරිභෝජන රටාවන් නිසා විශාල ප්‍රමාණයකින් කැලිකසල ඇතුළු අපද්‍රව්‍ය ජීවත් වන පරිසරයට එක්වීම ප්‍රබල ගෝලීය ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ ඊයේ පෙරේද මම ගමේ ගිහිපිලා අපේ වත්තට ඒ වත් වැඩ කරන මිනිස්සුන් කතා වෙනවා. දැන් කාලේ මත්පැන් බෝතල් තහනම් කරන්න නේද යන්නේ කියලා එක්කෙනෙක් කතාව මුළු කරනවා. අයියෝ ඒක නම් හොඳයි. බලන්න හරි නරක වැඩක් නේ කාලේ බෝතල් බොනවා බීල මහමක දානවා. සමහර අපේ කකුල් වලට පෑගිච්ච අවස්ථා තියෙනවා. වාහන රෝද වලට ඩැමේජ් වෙලා තියෙනවා. අනික අප්‍රසන්න බව බලන්න එක දැක්කම බියර් කෑන් එක බොනවා, කෑන් එක දානවා පාරේ. මෙන්න මොනවද? වැරදි පරිභෝජන රටාවන්. වැරදි පරිභෝජන රටාවන් අපට වෙනස් කරගත හැකි, බැහැර කරගත හැකි පරිභෝජන රටාවන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? කැලිකසල පාරවල ගොඩ ගැහෙනවා. පරිසර දූෂණය, ස්ථාන දූෂණය. තේරුණාද? ඒ නිසා ඇතැම් ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන ක්‍රියාකාරකම් නිසා නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. අපද්‍රව්‍ය මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ මේ භූමියේ මාර්ගයට ආසන්නව ගොඩ ගහනවා. ටිකක් කල් ගොඩ ගහනකොට මොකද වෙන්නේ? ඔන්න කොටසක් මාර්ගයටත් එනවා. මාර්ගයත් බ්ලොක් වෙනවා. එහෙම නෙවෙයි. ඒ නිසා නිෂ්පාදන ක්‍රියාකාරකම් මෙන්ම අපේ වැරදි පරිභෝජන රටාවන් නිසා විශාල ප්‍රමාණයකින් කැලිකසල අපේ ජීවත් වන පරිසරයට එකතු වෙනවා. මෙන්න මේක ප්‍රබල ගෝලීය ගැටලුවක් වෙලා තියෙනවා. මේකට පිළියමක් ලෙස, විසඳුමක් ලෙස ලෝක මට්ටමින් ෆෝආර් සංකල්පයේ යොදා ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට පියවර ගනිමින් සිටින ප්‍රවණතාව දකින්න පුළුවන්. එහෙනම් අද වන විට ලෝක මට්ටමින් ගත්තත්, ස්වදේශීය මට්ටමින් ගත්තත් අනිවාර්යයෙන්ම මේ ෆෝආර් සංකල්පයේ භාවිතා කරමින් අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් පරිසරය ආරක්ෂා කර ගැනීමේ ප්‍රවණතාවක් දකිනවා. බොහෝ අය මේක පාවිච්චි කරනවා. ඒකයි මේ කියන්නේ. එතකොට ෆෝආර් සංකල්පයේදී අපි මූලික සංකල්ප නැත්නම් මූලික ක්‍රියාකාරකම් 4ක් හඳුනගෙන තියෙනවා. මේ ඔක්කොම ක්‍රියාකාරකම්. පළවෙනි එක තමයි ප්‍රතිචක්‍රීයකරණය. ප්‍රතිචක්‍රීයකරණය. මේකට සිංහලෙන් ප්‍රතිචක්‍රීකරණය කියලා කියනවා. කියන්නේ මේ යයන්න නැතුව ඒත් අවුලක් නැහැ. ඒ භාවිතයන් දෙකම තියෙනවා. එක්ක ප්‍රතිචක්‍රීයකරණය නැත්නම් ප්‍රතිචක්‍රීකරණය. ඔකට තව නමක් තියෙනවා පිළිසිසරු. මේ වචනේ නම් හැබැයි තාම විභාග ප්‍රශ්න පත්‍රවල යොමු වෙලාම නැහැ. නමුත් ආවොත් ඔළුවේ තියාගන්න. එතකොට හොල්මන් වෙයි මොකද්ද මේ වචනේ කියලා. ඉංග්‍රීසි භාවිතය තමයි රීසයිකල්. මේ කියන්නේ අපද්‍රව්‍ය වෙන්කර වෙනත් භාණ්ඩ නිපදවීමට යොදාගත හැකි මූලික ද්‍රව්‍යයන් බවට පත් කිරීම. උදාහරණ ගන්න. අපද්‍රව්‍ය වෙන්කර එය කිසියම් වෙනස්කම් වලට භාජනය කරමින් යම් භාණ්ඩයක් නිපදවීමට අවශ්‍ය මුල් ද්‍රව්‍යයක්, මූලික ද්‍රව්‍යයක් බවට පත් කිරීමක් තමයි ප්‍රතිචක්‍රීයකරණය කියලා කියන්නේ. සමාජයේ සමහර අය අතර මතයක් තියෙනවා ප්‍රතිචක්‍රීයකරණයේදී වෙන්නේ එක් භාණ්ඩයක් යොදාගෙන වෙන භාණ්ඩයක් හදනවා කියලා. ඒක නෙවෙයි.
ඒක ඇවිල්ලා වැරදි අර්ථකථනය. ප්‍රතිචක්‍රීයකරණය වෙන්නේ අපද්‍රව්‍ය වෙන් කරලා වෙනස්කමකට භාජනය කරනවා. වෙනස්කම් මොනවද? එක්ක උණු කරනවා, රත් කරනවා. නැත්තම් කුඩු කරනවා. ඒ කරලා වෙනත් භාණ්ඩයක් හදන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය, මූලික අමුද්‍රව්‍ය නැවත සකසා ගන්නවා. ඒක තමයි ප්‍රතිචක්‍රීයකරණය කියන්නේ. දැන් බලන්න ප්ලාස්ටික් වෙනම අපි දානවා ඩස්බින් වලට. ඒ ප්ලාස්ටික් එකතු කරන් ගිහිල්ලා ඒ ප්ලාස්ටික් බෝතල් උණු කරන ආයතන තියෙනවා. නැත්නම් නිෂ්පාදනය කරන ආයතන තියෙනවනේ. ඒ උණු කරනවා. උණු කරන් පස්සේ ප්ලාස්ටික් බෝතල් හදන්න නැත්නම් අපි තුමු වෙන ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ හදන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය එකකින් ලබා ගන්න පුළුවන්. වීදුරු කුඩු කරනවා. කුඩු කරලා නැවත බෝතල් නිෂ්පාදනය කරනවා. අවශ්‍ය සිලිකා මිශ්‍රිත ද්‍රව්‍ය බවට පත් කරනවා. අන්න ඒ වගේ අපද්‍රව්‍ය වෙන් කරලා යම් යම් වෙනස්කම් වලට යම් යම් ක්‍රියාකාරකම් වලට භාජනය කරලා වෙනත් භාණ්ඩයක් හදන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය සොයා ගන්නවා. අපි ඒකට කියනවා ප්‍රතිචක්‍රීයකරණය. මෙය ක්‍රම දෙකකින් වෙනවා. හරිද? එනම් එක තමයි අඩු වගයක් ඇති ද්‍රව්‍ය ඉහළ වගයක් ඇති ද්‍රව්‍ය බවට පත් කරනවා. අඩු වගයක් ඇති ද්‍රව්‍ය ඉහළ වගයක් ඇති ද්‍රව්‍ය බවට පත් කරනවා. ඒ ප්‍රතිචක්‍රීයකරණ එක පැත්තක්. උදාහරණයක් වශයෙන් පිදුරු කඩදාසි බවට පෙරලනවා. දැන් පිදුරු ඇවිල්ලා අඩු වගයක් නේ. ගෝයන් පැවගොන් පස්සේ ඉතුරු වෙන අපද්‍රව්‍ය. එන පිදුරු තවත් මිශ්‍රණයන්ට භාජනය කරලා පල්ප් කරලා ඝන කරලා තාපයට හසු කරලා කඩදාසි බී කරනවා. කඩදාසි මිලයින් තේර එහෙනම් අර බලන්න අඩු වගයක් පිදුරු අඩු වගයක්. හරිනේ. ඒ ද්‍රව්‍ය තුලින් ඉහළ වගයක් ඇති කඩදාසි බී කරනවා. අන්න එහෙනම් ඒකට උදාහරණයක්. දෙවෙනි එක තමයි ඉහළ අගයක් ඇති ද්‍රව්‍ය අඩු වගයක් ඇති ද්‍රව්‍ය බවට පත් කිරීම. ඉහළ අගයක් ඇති ද්‍රව්‍ය අඩු වගයක් ඇති ද්‍රව්‍ය බවට පත් කිරීම. උදාහරණ ජපානයේ පරණ වාහන තලා දෙකට බී කිරීම. මොකද මේ කියන්නේ ඉහළ අගයක් තියෙන ද්‍රව්‍ය වෙනස්කම් වලට භාජනය කළා. මොකද එන්නේ ඊට වඩා අඩු වගයක් ඇති ද්‍රව්‍ය බවට පත් කරනවා. දැන් ජපානයේ තියෙනවා විවිධ රථ වාහන අංගන. ඒ වාහන වල තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් කාලයක්. ලංකාවේම දැන් නැහැනේ. අපි සමහර වාහන අවුරුදු 10යි. 10න් පස්සේ 10 වෙනකොට පාවිච්චි කර එක්කෙනාද දෙන්නද තුන් දෙනාද අන්තිම පාවිච්චි කරන කෙනා ඉන්නවනේ. ඒ අනිවාර්යයෙන්ම ගිහිල්ලා යාඩේට බාර දෙන්න. ඒ වාහනේ ධාවනය කරන තහනම් බාර දෙන්න. ඉවරයි. ඒක ලයිෆ් ටයිම් එක ඉවරයි. ඒ වෙන්නේ දේවල් මොකද කරන්නේ? ප්‍රසිද්ධියේ ඩෝසර් මගින් තලනවා. තරලා මොකද කරන්නේ? යකඩ බී කරනවා. අන්තර බලන්න ඉතින් පරණ වාහනේ මිල අධිකයි. නමුත් තරලා යකඩ කරන් පස්සේ මොකද වෙන්නේ? මිල අඩු. අන්න වැඩි යගයක් ඇති ද්‍රව්‍ය වලින් අඩු යගයක් ඇති ද්‍රව්‍ය පත් කරනවා. මේ ක්‍රම දෙකෙන්ම ඇති වෙන්නේ මොකද්ද? ප්‍රතිචක්‍රීයකරණය. හරිනේ. පෝආර් එකේ දෙවෙනි සංකල්පය තමයි නැවත භාවිතය. නැවත භාවිතය. ඔකට තව නමක් තියෙනවා සිංහලෙන් පිළියෙදවුම් නැත්නම් පිළියෙදුම්. පිළියෙදවුම් නැත්නම් පිළියෙදුම් ඉංග්‍රීසියෙන් කියනවා රීයුස් කියලා. රීයුස්. මේ කියන්නේ නිෂ්පාදන හෝ පරිභෝජන කාර්යයේදී නැවත නැවත භාවිතා කළ හැකි දේ යොදා ගැනීම. එක්කෝ නිෂ්පාදනයේදී ඒ වගේම පරිභෝජනයේදී නැවත නැවතත් භාවිතා කළ හැකි දේ අපි යොදාගත්තොත් ඒ පරිසරයට වන හානි අවම වෙනවා. උදාහරණයක් වශයෙන් ලන්ච් සීට් වෙනුවට ලන්ච් බොක්ස් එකක් භාවිතා කරන එක. දැන් ලන්ච් සීට් පරණ ඒවා නම් දි รา පත් වෙන්නෙම නෑනේ. පසට හානි කරයිනේ. දැන් අලුත් එක නම් පසට දි รา පත් වෙනවා කියලා තමයි කියන්නේ. නමුත් ඒක වුණත් දි รา පත් වෙන කාලයක් යනවනේ. දැන් ලන්ච් සීට් එකක් දරුවන අපිට නැවත නැවත පාවිච්චි කරන්න බෑනේ. ලන්ච් සීට් එක අපි කෑම ආහාර උතල පාවිච්චි කරන් පස්සේ අපි ඒක සෝදලා ගන්න ක්‍රමවේදයක් නැහැනේ. කෙලින්ම විසි කරනවා. පරිසරයට ඒක අඩුවට පරිසර අලංකරණයට හරි ප්‍රශ්නයක් වෙනවා. පරිසරයේ අලංකරණය පව විනාශ වෙනවනේ. දි รา පත් නොවුනොත් තවත් ප්‍රශ්නයක් නේ. ඒ නිසා අපිට ඒක වෙනුවට පුළුවන් ලන්ච් බොක්ස් එකක්. ඒක ගොඩක් කරලා ප්ලාස්ටික් බොක්ස් එකක්. එහෙම නැත්නම් වීදුරු භාජනයක් නැත්නම් පිගම් භාජනයක් නම් අපිට ඒක පුළුවන් එක වාරයක් ආහාර ගත්තා ඊට පස්සේ පුළුවන් හොඳට සෝදලා නැවතවර පාවිච්චි කරන්න. එහෙනම්
පරිසරයට යමක් එකතු වෙන්නෙම නැහැ. එකතු වෙන්නෙම නැහැ. තේරෙනවද? ඒක තමයි නැවත භාවිතය කියන්නේ. ඊළඟ එක තමයි භාවිතය අඩු කිරීම. reduce කියන එක. භාවිතය අඩු කිරීම. ඔක තව සිංහල නමක් කියනවා පිළිහැකුළුම්. පිළිහැකුළුම් කියලා එන්න පුළුවන් මෙතෙක් පේපර් එකේ යූස් කරලා නැහැ වචනේ පිළිහැකුළුම්. මේ කියන්නේ පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම. පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරගන්නේ. තේරෙනවද? දැන් පරිසරයට අපද්‍රව්‍ය මුදාහැරියොත් නේ පරිසර දූෂණය වෙන්නේ. පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය අපි අඩු කරගන්නව නම් හෝ මුදාහරින්නේ නැත්තම් පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. තේරෙනවද? උදාහරණයක් වශයෙන් පරිභෝජනයේදී ඉවතලන දේ අඩු කිරීම. පරිභෝජනයේදී ඉවතලන දේ අඩු කරන්න පුළුවන් අපිට. උදාහරණයක් වශයෙන් දැන් අපි පයින්ඇපල් නැත්නම් අන්නාසි ගෙඩියක් ගැන හිතන්නකෝ. අන්නාසි ගෙඩියක් ගේනකොට අපිට පුළුවන් අන්නාසි ගෙඩිය දෙපැත්තේම අර මලයි කොටසයි නැට්ටයි ගලවලා දාන්න. දාලා අපි ඒක දෙනවා මේ පළතුරු වලින් දරනවා. තේරෙනවද? අපි ගෙදර ගෙනවන්න ඒක පරිසරය විනාශ කරන එළියට දාන්න වෙන්නේ. සමහර තැන්වල මම දැකලා තියෙනවා මේ පළතුරු වලින් සෙල් වල අන්නාසි ගෙඩිය කපලම දෙනවා ඒගොල්ලෝ. සම්පූර්ණම කපලා දෙනවා. පොතු ඔක්කොම ඇහැලා දෙනවා. අපිට තියෙන කෙලින්ම පාවිච්චි කරා. අපි ගෙදර එළියට දාන කිසිවක් නෑ. තේරෙනවද? ඒ පරිභෝජනෙදි ඉවත් කරන දේ අඩු කරනවා කියන්නේ ඒක. ඊළඟට තව උදාහරණයක් ගත්තොත් දි รา පත් වන අමුද්‍රව්‍ය ඇසුරුම් භාවිතය. දැන් ඇසුරුම තියෙනවා. හැබැයි ඇසුරුම ඉක්මනින්ම දි รา පත් වෙනවා. ඉක්මනින්ම පසට මිශ්‍ර වෙලා දි รา පත් වෙලා යනවා. ඒත් ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ පුළුවන් මේ භාවිතය අඩු කිරීම කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න. ඊළඟට නැවත ස්ථාපිත කිරීම. හතරවෙනි 4R සංකල්පය ප්‍රතිස්ථාපනය. පිළිසැකසුම් කියලත් ඕක විවහාර වෙන්න පුළුවන්. පිළිසැකසුම් රිප්ලේස් කියන එක. මේ කියන්නේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ස්වභාවික සම්පත් වලින් නැවත භාවිත කළ හැකි සම්පත් නැවත පරිසරය තුළ ස්ථාපිත කිරීම. තේරෙනවද? නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන සම්පත් තියෙනවනේ ස්වභාවික සම්පත් නැත්නම් නිෂ්පාදන සම්පත්. ඒ සම්පත් නැවත භාවිත කළ හැකි සම්පත් නැවත පරිසරය තුළ ස්ථාපිත කරන්න පුළුවන්. උදාහරණ බලන්න. චීනයේ අමුද්‍රව්‍ය ලෙස දැව භාවිතා කරන ව්‍යාපාරිකයින් වනවගා කටයුතු කරනවා. චීනයේ අමුද්‍රව්‍ය ලෙස දැව සම්පත පාවිච්චි කරන ව්‍යාපාරිකයෝ ඉන්නවනේ. ඒගොල්ලෝ දැව ගස් කොළන් කපලා දැව භාවිතයට ගත්තම ගස් කොළන් වල අඩුවක් වෙනවනේ. එහෙනම් ඒගොල්ලෝ නැවත වනවගා කටයුතු නැත්නම් වනවගා ව්‍යාපෘති දියත් කරනවා. මොකද එන්නේ? ඒතර අපි අර ඒගොල්ලෝ අර විනාශ කළ ගස් වෙනුවට අලුතෙන් ගස් නැත්නම් මේ පැල පරිසරයට එකතු වෙනවා. තේරුණානේ? ගස් කපලා ඒගොල්ලෝ අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරලා ගන්නවා. නැවත වනවගා ව්‍යාපෘතියක් මගින් ඒ ගස් නැවත භූමියේ ස්ථාපිත කරනවා. ජපානයේ දීවර ව්‍යාපාරිකයන් මසුන් බෝ කිරීමේ ව්‍යාපෘතියක් කිරීම. ජපානයේ දීවර කර්මාන්තයේ දෙපිරිසක් ඉන්නවා අපේ රටේ ඉන්නේ එක පිරිසයිනේ. මසුන් මරණ අය විතරයි ඉන්නේ. ජපානයේ යම් පිරිසක් මසුන් මරනවා. තව පිරිසක් මාළු බෝ කරනවා. කියනක මාළු වගා කරනවා. තේරෙනවද? එහෙනම් මසුන් මරද්දි මත්ස්‍ය සම්පත හීන වෙනවා. අඩු වෙනවා. ඒ හීන වෙන මත්ස්‍ය සම්පත නැවත වර්ධනය කරන්න තවත් පිරිසක් මසුන් බෝ කරනවා. අන්න එහෙනම් ඒකයි කියන්නේ නිෂ්පාදනයේට භාවිතා කරන ස්වභාවික සම්පත් නැවත භාවිතා කළ හැකි වෙන පරිදි නැවත ඇති කරන්න පුළුවන්. එතකොට අර හිඟවන සම්පත් නැවත ප්‍රතිපූර්ණය වෙනවා. ඔන්න වගේ 4R සංකල්පයේ සංකල්ප හතරක් තියෙනවා. මේ සංකල්ප හතර භාවිතා කිරීමෙන් ව්‍යාපාර මෙහෙයුම් කටයුතු හා මානව කටයුතු ඇනහිටීමකින් තොරව බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. අනික් අතින් පරිසර දූෂණ චෝදනාවෙන් බැහැරව ව්‍යාපාර කටයුතු දෙන්නත් ව්‍යාපාරිකයන්ට හැකියාව ලැබෙනවා. ඊළඟට අපි මේ ඒකකයට අදාළව එනම් තිරසර සංවර්ධනය හා සම්බන්ධ මූලික සංකල්ප තුන අපි දැන් කතා කරලා ඉවර කළා. ඒ ආර්ථික තිරසර සංවර්ධනය, පරිසර තිරසර සංවර්ධනය සහ සමාජ තිරසර සංවර්ධනය.
ඊට අමතරව ඔය තිරසර සංවර්ධන ඒකක 3ටම අදාළ සහ විශේෂයෙන්ම පරිසර තිරසර සංවර්ධනයට අදාළ වන 4R සංකල්පයත් අමතර වශයෙන් කතා කරලා. 4R සංකල්පයෙන් පරිසර දූෂණයෙන් ව්‍යාපාරිකව ඈත් කරලා බැහැර කරන සංකල්ප 4ක් වශයෙන් අපි දැක්කා. අපි බලමු මේ සම්බන්ධයෙන් මෙතෙක් ආපු විභාගයටලු කීපයක් කතා කරලා. පළවෙනි එක ව්‍යාපාරික සමාජ වගකීම් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? සමාජ වගකීම් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මොකද්ද මතකයිනේ? සමාජ වගකීම් වල අදහස් කරන්නේ ව්‍යාපාරයක් තමන්ගේ ගනුදෙනුකරුවන්ට පමණක් සීමා නොවි ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන සෑම පාර්ශවයකගේ යහපත පිණිස වගකීමෙන් යුතුව සාධාරණව හා වගකීමෙන් යුතුව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් තමන්ගේ ගනුදෙනුකරුවන්ට අවංකව සේවය කරනවා. ගුණාත්මක භාණ්ඩා සේවා සපයනවා. සාධාරණ මිලකට අලෙවි කරනවා. ගනුදෙනුකරුවන්ගේ හඬට ඇහුම්කන් දෙනවා. ඒක තමයි සමාජ වගකීම නෑ. ඒක නෙවෙයි. සමස්ත සමාජයට ව්‍යාපාරයක් කෙරෙහි උනන්දු වන ඕනෑම පාර්ශවයකගේ අවශ්‍යතා සහ වුමනා ඉටුවන ආකාරයෙන් වගකීමෙන් යුතුව ඒ හැම දිනාටම සාධාරණයක් ඉෂ්ට වන පරිදි වගකීමෙන් යුතුව ව්‍යාපාර සෑම ව්‍යාපාර කටයුත්තකම යෙදීම තමයි සමාජ වගකීම කියලා අපි කතා කරේ. ඒ වගේ කෙටි උත්තර ඇල්ලුවම ඇති. දෙවෙනි එක තමයි ව්‍යාපාරවල සමාජ වගකීම් පුළුල් දර්ශනයකි. මේ දර්ශනය තුළ විවිධ පාර්ශ්ව පිළිබඳව සලකා බැලේ. එම විවිධ පාර්ශ්ව නම් කර ඒවා පැහැදිලි කරනවා. 2009 ඇහුවොත් ඊට පෙරත් ඇහුවොත්. දැන් ව්‍යාපාරවල සමාජ වගකීම් සංකල්ප පුළුල් දර්ශනය. මම ඔක උගන්වද්දී ඔබට මතක් කරන්න ඇති සමාජ ව්‍යාපාරවල සමාජ වගකීම කී දෙනෙකුටද කියලා නිම කරන්න බෑ. 100ක්ද 200ද කියන්න බෑ. නමුත් අපි අධ්‍යයනයේ පහසුතක විශේෂමාලා සංවර්ධන ඒකකයේ ජාතික අධ්‍යාපන ආයතනයේ සකස් කරලා තියෙනවා මූලික පාර්ශ්ව 4ක්. ඒ තමයි අහන්නේ. විවිධ පාර්ශ්ව සලකා බැලේ එම විවිධ පාර්ශ්ව නම් කර ඒවා පැහැදිලි කරන්න. මතකද පාර්ශ්ව 4? අයිතිකරුවෝ, සේවකයෝ, පාරිභෝගිකයෝ, සමාජය. ඔන්න ඔගේ ප්‍රධාන කෝණ 4කට බෙදලා තියෙනවා. අයිතිකරුවෝ, සේවකයෝ, සමාජය, ගනුදෙනුකරුවෝ. අපි මේකට උත්තර ලියන්න ඕනේ. අපි එක ලියනවා අයිතිකරුවෝ. අයිතිකරුවන් සම්බන්ධයෙන් කුමන ස්වභාවයක සමාජ වගකීමක් ව්‍යාපාරිකයාට සතු වෙලා තියෙනවද කියලා ඉතාම කෙටියෙන් පුළුවන් නම් මේක වචන දෙකෙන් නම් දෙකෙන් වඩා හොඳයි. දෙකෙන් අමාරුයි වචන කීපයකින් විග්‍රහ කරන්න. දීර්ඝ උත්තර ලියන්නේ නැහැ. මතකනේ මම හැමදාම ඔබට දැන් මම මේ වැඩේ පටන් ගත්තට පස්සේ විභාග ප්‍රශ්න ගණනාවක් කතා කරා. හැම එකකින්ම මොකද කෙටි නිශ්චිත පිළිතුරු, කෙටි පිළිතුරු. අර දීර්ඝ පිළිතුරු ලියන සම්ප්‍රදාය අපේ පේපර් එකේ නැහැ. ඒ සම්ප්‍රදායෙන් ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයට ඔබ එනවාද? ඔබ අසාර්ථකයි. අනිවාර්යයෙන්ම ඔබ අසාර්ථකයි. ඒතර අපි ලියනවා හිමිකරු. අයිතිකරුවන්ට ඒගොල්ලන්ගේ ආයෝජන සඳහා සාධාරණ ප්‍රතිලාභ ගෙවන්න ඕන. ඒගොල්ලන්ගේ අරමුදල් වලින් ව්‍යාපාර කටයුතු දුවන්නේ, පවත්වාගෙන යන්නේ. ඒකෙන් ලැබෙන ලාභයෙන් හිංචන් ලාභයක් නෙවෙයි. ඒගොල්ලෝ සතුරු කරවන. ඒගොල්ලන්ගේ ආයෝජනයට සාධාරණ වූ ප්‍රමාණවත් ප්‍රතිලාභ ගෙවන්න ඕන. අනික් අතින් ඒගොල්ලන්ට හැම වෙලාවෙම විනිවිද භාවයෙන් යුතුව ව්‍යාපාර කටයුතු මෙහෙවන්න ඕන කළමනාකාරීත්වය විසින්. විනිවිද භාවය. ට්‍රාන්ස්පරන්සි එක ආරක්ෂා වන පරිදි. ඒ කියන්නේ හිමිකරුවන්ට කිසි විටකත් කළමනාකාරීත්වයේ ක්‍රියාකාරකම් පිළිබඳ සැක සංකා ඇති වෙන්න බෑ. සෑම දෙයක්ම විවෘත ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම හිමිකරුවන්ගේ අරමුදල් අවභාවිතා නොකර අරමුදල් විධිමත්ව කළමනාකරණය කරන්න ඕනේ. තේරෙනවනේ? ඔය වගේ කාරණා එකක් නැත්නම් දෙකක් ඇතුළත් වෙන ආකාරයෙන් උත්තර ලියුවම ඇති. එක ලියුවා අයිතිකරුවෝ කියලා හයිෆන් එකක් දැම්ම දාලා ලියනවා. ඔවුන්ගේ ආයෝජන සදා සාධාරණ ප්‍රතිලාභ ගෙවීම හා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම. හොඳටම ඇති. දෙවෙනි එක අපි ලියන්න ගත්තොත් සේවකයෝ. සේවකයෝ කියලා ගත්තොත් අපි කියන්නේ සේවකයන්ට සාධාරණ වැටුප් ගෙවන්න. සෑම සේවකයෙක්ම මානසිකව හෝ කායිකව ශ්‍රමය වැය කරනවා. ඒ වැය කරන ශ්‍රමයට සරිලන්නා වූ සාධාරණ වැටුප් ගෙවන්න.
ඒ වගේම සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ඕන. අන්න ඒ කාරණා දෙක ලියුවත් ඇති. සාධාරණ වැටුපක් ගෙවීමේ බැඳියාවක් තියෙනවා. සේවකයෙක් අයිතිවාසිකම් තියෙනවා. කෑම විවේකයේ පැයක් ගන්න. Tamanට අනුමත නිවාඩු ලබා ගන්න තමන්ගේ පෞද්ගලික වැඩවලට. තේරුණාද? Tamanට ලැබිය යුතු අමතර දීමනා ව්‍යාපාරයෙන් එයා කරමු ලබා ගන්න. අන්නේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒ බැඳීම තමයි සේවකයන් වෙත සමාජ යෝගී කියලා අපි කතා කරන්නේ. තුන්වෙනි එක ගත්තොත් ගනුදෙනුකරුවන්ට තත්ත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා සපයලා ඔවුන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන්න බැඳියාවක් ඇති වෙනවා නම් ඒක තමයි ගනුදෙනුකරුවෝ නැත්නම් පාරිභෝගිකයන් වෙනුවෙන් සමාජ යෝගී කියලා කියන්නේ. තේරුණාද? ගනුදෙනුකරුවන්ට සාධාරණ මිලකට උසස් තත්ත්වයේ භාණ්ඩ හා සේවා ලබා දෙනවා. දීලා ඒගොල්ලන්ගේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කරනවා. දැන් ගුණාත්මක භාණ්ඩ සපයනවා, තෝරගන්න අවස්ථාව දෙනවා, සාධාරණ මිලකට අලෙවි කරනවා, අවශ්‍ය තොරතුරු පැහැදිලි කිරීම කරනවා. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ව්‍යාපාර කටයුතු මෙහෙයවීමට ඇති බැඳියාව තමයි පාරිභෝගික හැවත් ගනුදෙනුකරුවෝ සමාජ යෝගී කියලා කියන්නේ. හතරවෙනි එකක් වෙනවා. ඒ තමයි සමාජය. නැත්නම් සමාජය පරිසරය. දැන් මිනිස්සු රටක පුරවැසියන්ට අනිවාර්යයෙන්ම ජීවත් වීම සඳහා හිතකර පරිසරයක් අවශ්‍යයි. ඕනම රටක ඕනම පුරවැසියෙක් කැමති සුවදායි පරිසරයක Tamanට විවේකීව ජීවත් වෙන්න පුළුවන් නම් එහෙනම් ඒ සුවදායි පරිසරයක් ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බැඳියාව තමයි මෙන් අදහස් කරන්නේ. සෞඛ්‍ය සම්පන්න පාරිසරික තත්ත්වයක් ලබා දීමට බැඳියාව කියලා ලියුණා හොඳටම ඇති. ඒ වගේ පැති හතරම ලියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ පිලිපීනයේ විසින් ඉදිරිපත් කරන ලද ජාතික නිර්වචනයේ පහත දැක්වේ. මොකද ව්‍යාපාරයේ සමාජයට ආපසු දෙන දේ. පිලිපීනයේ අර්ථකථනය තමයි ව්‍යාපාරය සමාජයට ආපසු දෙන දේ. ව්‍යාපාරයේ සමාජයට ආපසු දෙන දේ. තේරෙනවද? මේක තමයි කෙටිම නිර්වචන පිලිපීනය. අර්ථය පුළුල්. ව්‍යාපාරයේ සමාජයට ආපසු යමක් දීමට ඇති බැඳියාව. මොකද්ද මේක අදහස් කරන්නේ? 2011 විභාගයට මුච ප්‍රශ්නය. මේ කියන්නේ ඕනෑම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ සක්‍රිය වෙන්නේ සමාජය තුළ. ඒ සමාජයේ විවිධ පුද්ගලයන්ට නැත්නම් පාර්ශවයන්ට සිය භාණ්ඩ හා සේවා විකිණීමෙන් ලාභ ලබනවා. සමාජයට භාණ්ඩ හා සේවා විකිණීමෙන් ලාභ ලබලා තමයි ව්‍යාපාරේ සාර්ථක පවත්වාගෙන යන්නේ. එහෙනම් ඒ සමාජයේ නොතිබුණා නම් භාණ්ඩ හා සේවා විකුණන්න කාර්යද කවුරුත් නෑ. එහෙනම් ආදායමක් නෑ, ලාභයක් නෑ, ව්‍යාපාරය සාර්ථකයි. එහෙනම් අපි සාර්ථක ව්‍යාපාරයක් වශයෙන් දැන් යම් තැනකට ඇවිල්ලා සක්‍රිය වෙනවද? ඒකට ප්‍රධානම ආධාරකය වුණේ සමාජය. ඇයි සමාජයේ අපේ භාණ්ඩ හා සේවා ප්‍රතික්ෂේප නොකර මිලදී ගැනීම නිසා අපිට ලාභ ලබන්න අවස්ථාව ලැබුණා. එහෙනම් සමාජයේ තුලින් තමයි අපි ලාභ ලැබෙන්නේ. එහෙමනම් සමාජයේ නිසා ලාභ ලැබුවා නම් ඒ ලාභයෙන් කොටසක් නැවත පෙරලා සමාජයට ලබා දී යුතුයි කියන මතය තමයි මේ පිළිපෙන කියන්නේ. එහෙනම් සමාජයේ නිසා අපි ලාභ ලබනවා. ඒ ලාභයෙන් කොටසක් ඒ නිසා සමාජ සුබ සාධනේ සමාජ උන්නතිය තකා කැපකිරීමට ව්‍යාපාරිකයින්ට බැඳියාවක් ඇති වෙනවා. ඒ බැඳියාව තමයි සමාජ යෝගී කියන්නේ. ඒක හරි. ඒ නිසා එහෙනම් ව්‍යාපාර උපයන ලාභයෙන් කොටසක් කැප කරනවා සමාජ සුබ සාධන සහ පොදු පහසුකම් වැඩසටහන් සඳහා. උදාහරණයක් වශයෙන් උද්‍යානයක් නැත්තම් ළමයිට ක්‍රීඩා කරන්න උද්‍යානයක් ඉදි කරලා දෙනවා. ඒ ලබන ලාභයෙන් කොටසක් කැප කරනවා. පුස්තකාලයක් නැත්තම් පොදු පුස්තකාලයක් ඇති කරලා දෙනවා. හරිද? ඒ වගේම ගමේ බස් හෝල්ට් එකක් නැත්තම් තමන්ට නතර වෙලා ඉන්න බස් එක ගන්නකම් බස් හෝල්ට් එකක් ඉදි කර දෙනවා. එහෙම නැත්තම් ආදාහනාගාරයක් නැත්තම් ආදාහනාගාරය සකස් කරලා දෙනවා. ආදාහනාගාරයක් නැත්නම් ආදාහනාගාරයක් සුදුසු පරිදි ස්ථාපිත කරලා දෙනවා. අන්න ඒ වගේ පොදු ක්‍රියාකාරකම් තුලින් සමාජ සුබ සාධනේ සලසන්න පුළුවන්. ඒකෙන් අන්න සමාජයේ නිසා අපි උපයූ ලාභෙන කොටසක් සමාජයට ලබා දුන්නා වෙනවා. ඒක තමයි අදහස් කරන්නේ.
ඊළඟට ව්‍යාපාර සමාජ වගකීම් තුල සමාජය හා පරිසරය පිළිබඳ වැදගත්කම වර්තමානයේදී බෙහෙවින් සාකච්ඡාවට භාජනය වී ඇත. පැහැදිලි කරන්න. ව්‍යාපාර සමාජ වගකීම් තුල සමාජය හා පරිසරය පිළිබඳ වැදගත්කම වර්තමානයේදී බෙහෙවින් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා. පැහැදිලි කරන්න කියන්නේ ඒ අයි කියලා හේතුව අපෙන් අහන්නේ. සමාජයත් පරිසරයත් පිළිබඳ හැම රටකම දැඩි කතාව බහක් දැඩි කතිකාවක් ඇති වෙලා තියෙනවා. ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මොකද්ද හේතුව? හේතුව අහන්නේ. මෙන්න උත්තරේ තියෙන එකක් තමයි ලෝවේම අවධානය සංවර්ධනය හා පරිසරය වෙත යොමු වීම. අද වන විට මුළු ලෝකෙම අවධානය සංවර්ධනය හා පරිසරය. හරිනේ? හැම රටක්ම උත්සාහ කරන සංවර්ධනය වේගවත් කරගන්න. සංවර්ධිත රටක් බවට ඉක්මනින්පත් වෙන්න. තේරුණාද? ඒ වගේම පරිසරය ආරක්ෂා කරන. පරිසර හිතකාමී ව්‍යාපාර පද්ධතියක් තුළින් ඉක්මන් සංවර්ධනයක් කරා ලෝකයේ සෑම රටක්ම පියවර ගන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසා සමාජය හා පරිසරය ගැන අද දැඩි කතා බහක් ඇති වෙලා තියෙනවා. ඊළඟට දේශගුණික විපර්යාස නිතර සිදුවන නිසා. දේශගුණික විපර්යාස දැන් නිතර වෙනවනේ දරුවනේ. ඒක දැන් බලන්න මේ අවුරුද්දේ මතක ඇතිනේ. වැඩි කාලයක් මොකද උනේ වැස්සනේ. අතරින් පතර එක දවසක් වගේ තමයි අපිට වැස්ස නැතුනේ. නැත්තම් මේ අවුරුද්ද පුරාම වැස්සනේ. සමහර මිනිස්සු කියන මේ ආණ්ඩු කරන අයගේ වැරදි වලට මේ ස්වභාව ධර්මයේ ආරූඪ වෙලා පරිසම් දෙනවලු. මම දන්නේ ඒක ඇත්ත කතාව. කොහොමද මේ දේශගුණික විපර්යාස. දැන් පෙබරවාරි මාසෙ කියන්නේ ලංකාවේ ඔබ හැමෝම දන්නවා වියලිමි මාසෙනේ දරුවනේ. පෙබරවාරි මාසෙ කියන්නේ වියලිමි මාසෙ. ඊළඟට සාමාන්‍යයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය කියන්නේ වියලි ප්‍රදේශයක්නේ. වියලි දේශගුණයක් තියෙන තෙත් කලාපේ නොවේනේ. තේරුණාද? ඒතර පොළොන්නරුව කියන වියලි ප්‍රදේශයට පෙබරවාරි කියන්නේ කිලිම කාන්තාර දේශගුණයක් තියෙන්නේ. එනමුදු මේ මෑත අවුරුද්දකදී ගං වතුර ගලන්න වැස්ස පෙබරවාරි මාසෙ. ඒ කියන්නේ වියලිම මාසෙ. ගං වතුර ගලන්න කොච්චර වැස්ස දැහුවුතින් මට මතකයි පත්තරේ මම දැක්කා අලි පැටියෙක් මැරිලා ගං වතුර රහුවෙලා අඩි 60කද අඩි 60ක 70ක උසක නිකන් අර ගස්වල වදුලක හිර වෙලා තියෙනවා. හිතන්න ගං වතුර පාර. දේශගුණික විපර්යාස. කවුරුත් නොහිතන ඒවා නේ. සමහරට වහින්න ඕන කාලේ පායනවා. මේ ඔන්න ඔය නිසා මේ දේශගුණික විපර්යාසත් එක්කල ඇතිවෙච්ච සමාජ පරිවර්තනය නිසා මේ විශේෂම පරිසරය ගැන සංවර්ධනය ගැන සමාජය ගැන නිතර කතා බහක් ඇතිලා තියෙනවා. අනික ස්වාභාවික විපත් නිතර ඇතිවෙන නිසා පෙරට වඩා ස්වභාවික විපත් වෙනවලම දැන් බලන්න ලංකාවෙන් ගත්තොත් නායාම් කඳු නායාම් නිසා විපතටපත් වී ගං වතුර ගැලී නිතර වෙනවනේ. තේරෙනවා? ඒ වගේම සමහර රටවල සුනාමි අවදානම් නේ නිතර මේ ස්වභාවික සුලිසුලන් වලින් ඇති වෙන අවදානම්. මෙන්න මේ ස්වභාවික විපත් නිසා සමාජයට වෙන හානිය පරිසරයට වෙන හානිය ගැන දැඩි කතා බහක් ඇති වෙලා තියෙනවා. දැන් මේ දැනට පවතින ලෝකයේ පුරා තියෙන කොවිඩ් වසංගතේ පවා ස්වභාවික මිනිස්සු ඇති කරපු එක නෙවෙයි. මිනිස්සු අනුමාන කරනවා අසවල් රටෙන් ඇති කරා මෙහෙන් ඇති කරා කියලා. ඇත්ත කතාවක ස්වභාවික වුණ වෛරස් නිර්මාණය ඕක දැන් මොනතරම් මේ එන්නත් නිෂ්පාදනය කරත් ඖෂධ නිෂ්පාදනය කළත් ස්වභාවික ඇති වෙච්ච වෛරසයේ ස්වභාවික පරිසරයෙන්ම ඈත් වෙන්න ඕන. ඒකට තව කාලයක් යනකොට සම්පූර්ණම ලෝකෙන් තුරන් වෙලා යනවා. නේ? අන්න ඒ වගේ නිතර ස්වභාවික විපත් ඇති වෙන නිසා සමාජයේ පරිසරයේ සංවර්ධනය ගැන කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඊළඟට මිහිකත සමුළුව හරහා කෙරෙන බලපෑම. දැන් මිහිකත සමුළුව පිහිටුවල මිහිකත සමුළුව පරිසරය ආරක්ෂා කරන විවිධ බලපෑම් කරනවා. රථ වාහන වලට දුම් සහතික පවා අනිවාර්ය වෙන්නේ මිහිකත සමුළුවේ බලපෑම් මත. තේරෙනවද? අන්න ඒ නිසා මිහිකත සමුළුව අද පරිසරය ආරක්ෂා කරන කේන්ද්‍රීය සාධකයක්. ප්‍රමුඛතම සාධකයක් වශයෙන් නායකත්වය ගන්න නිසා අන්න මිනිස්සු අතර කතිකාවක් ඇතිලා තියෙනවා පරිසරයේ සමාජයේ සංවර්ධනය ගැන. ඊළඟට මිහිතලයේ උණුසුම් වීම වේගෙන් ඉහළ යාම නිසා. මිහිතලයේ උණුසුම් වීම වේගෙන් ඉහළ යාම නිසා. දැන් පෙරට වඩා දරුවනේ මිහිතලයේ උණුසුම් වෙනවනේ. මේ උණුසුම් වීමත් එක්ක විවිධ විපර්යාස ඇති වෙනවා. කෘෂිකර්මයට ලොකු තර්ජන ඇති කරනවා. කෘෂිකර්ම අස්වැන්න වෙනස්කම් ඇති කරනවා. අස්වැන්න බිඳුවටම වැටෙනවා.
තේරෙනවද? මිනිස්සුන්ට විවිධ ලෙඩ රෝග වලට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම කාන්තාර දේශගුණයක් කාන්තාර දේශගුණ ලක්ෂණ තව තව වැඩි වෙනවා. හිමපතනේ වෙනස් වෙනවා. මහා පරිමාණ දේවල් වෙනවා. මෙන්න මේ නිසා ලොකු කතා බහක් ඇති වෙනවා සංවර්ධනයේ සමාජයේ පරිසරයේ ගැන. දැන් අද බලන්න මේක උප්පු දැන් මිහිතල උණුසුම කොතෙක් දැහුවොතින් දැන් වෙනද අපේ ගමක නගරයක කඩසාප්පු බොහොම සීමිත ප්‍රමාණයක් තිබුණේ. විශාල වතු තිබුණේ. ඒ සෑම වත්තම ගස් කොළන් වවල තියෙනවා. සිසිලක් තියෙනවා, සෙවණක් තියෙනවා. අද එහෙම නෙවෙයි, අද ජනාකීර්ණයි. සෑම බින් අඟලකම මොන හරි මේ ගොඩනැගිලි දිකිරීමක් කරනවා. පාරවල් කොන්ක්‍රීට් කරනවා. මැටි පාරවල් දැන් හොයන්නම නැහැ. කාපට් කරනවා. අපි කියන්නේ කොන්ක්‍රීට් ඩෝක් එකක් දැන් තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම උණුසුම වැඩි. මිනිස් ක්‍රියාකාරකම් නිසා. දැන් මට මතක අපි පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා දවල්ට කෑම කාලා අපි නිදා ගන්න හවස පැය දෙකක් මේ කිසිම ෆෑන් එකක් විදුලි පංකා නැහැ AC හිතන්නේ නැහැ දාඩිය දාන්නේ. මට මතක අපි ඒ කාලේ ගමේ අපි මුහුදයිනේ මහගෙදර තිබුණේ අපේ ගමේ මුහුදයිනේ දැන් කිලෝමීටර් එකමාරක් පයින් යනවා හොඳ වතුර නාන්න කියලා. අර මුහුදු වතුර ළඟ අර පියුල් වතුර වලින් එනම කොණ්ඩ ඉටි වෙනවා කියනවනේ. මට මතකයි අම්මා අපිත් එක්ක යනවා. කිලෝමීටර් එකමාරක් පහෙන් ගිහලා නාලා කිලෝමීටර් එකමාරක් නැවත දවල් මේ 12 මාර එකමාර වගේ අතර ගෙදර කෑම කන්න එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ, කෑමත් කරන දාඩියක් නැහැ. අද නිකන් හිතන්න ඕගොල්ලෝ නාලා අවුතින් දවසක නාලා කිලෝමීටර් එකමාරක් පයින් ආවොත් මොකද නැවත නාන්න වෙනව නේද? ඔන්න වෙනස. ඒක වේගෙන් මේ මෙහෙතල උණුසුම වෙනවා. මේ නිසා ලොකු කතා බහක් ඇතිලා තියෙනවා පරිසරයේ සංවර්ධනයේ සමාජය ගැන. ඊළඟට ඕසෝන් ස්තරයේ වේගෙන් පළුදු වීම නිසා. දැන් ඕසෝන් ස්තරය මානව ක්‍රියාකාරකම්, ව්‍යාපාර ක්‍රියාකාරකම් තුලින් විශාල වශයෙන් පළුදු කරනවා. විශේෂයෙන්ම අනවශ්‍ය වායුන්, යන්ත්‍රාගාරවල ක්‍රියාකාරීත්වය, අධික වාහන පණ ගැන්වීම, දහවනය කිරීම වැනි හේතු මගින් අනවශ්‍ය වායුන්, කාබන් මොනොක්සයිඩ් වැනි අහිතකර වායුන් පරිසරයට මුදා හැරීමෙන් ඕසෝන් ස්තරය හානි කරලා අන්න මිහිතලේ උණුසුම මොකද දෙගුණයකින් වැඩි කරලා තියෙනවා. මේ නිසා පරිසරය ගැන, සමාජය ගැන, සංවර්ධනය ගැන කතිකාවක් ඇතිලා තියෙනවා. ඊළඟට පරිසර සංවිධානවල බලපෑම් නිසා. දැන් ලෝකේ පුරාම පෙර නොතිබූ පරිසර සංවිධාන රාශියක් බිහිලා තියෙනවා. පෙර නොතිබූ පරිසර සංවිධාන රාශියක්. මේ පරිසර සංවිධාන මගින් මොකද කරන්නේ? බලපෑම් කරනවා. රජයේත් ඇස්වදි කරනවා. ව්‍යාපාරිකයන්ටත් අනුතුරු වගවනවා. දැඩි බලපෑම් කරනවා. අනිවාර්යෙන් පරිසරයට හානි කරන්න එපා. පරිසර හිතකාමී ව්‍යාපාර වශයෙන් ක්‍රියාත්මක වෙන්න කියලා. සමහරට මේ පරිසර සංවිධාන එවැනි ව්‍යාපාරිකයන්ට එරෙහිව පරිසරයට හානි කරන ලෙස ක්‍රියා කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව උසාවි වලට ගිහිල්ලා නෛතික දුරුම පොළ වාදීපු අවස්ථා තියෙනවා. අන්න ඒ නිසා අද පරිසරයේ සමාජය ගැන කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඊළඟට පරිසරයේ සුරැකීම අද සමාජ වගකීමක් ලෙස සැලකෙන නිසා. අනික් අතින් සමාජයේ හැම කෙනෙකුටම මේ පරිසර ආරක්ෂා කිරීමේ වගකීමක් ඇති බවටත් අද මතයක් තියෙනවා. ඒක හරිනේ. ඒ කියන්නේ පරිසරය ආරක්ෂා කිරීම එක්කෙනෙකුට දෙන්නෙකුට නැත්නම් තනි ආණ්ඩුවකට නැත්නම් ප්‍රධාන ව්‍යාපාර කීපයකට විතර කරන්න බෑ. රටක ජීවත් වෙන සෑම පුරවැසියෙකුටම පරිසරය ආරක්ෂා කිරීම සමාජ වගකීමක් වශයෙන් අද ඒත්තු ගන්න තියෙනවා. අද මිනිස්සු තුළ මතවාදයක් ඇතිලා තියෙනවා. අපි හැමෝම පරිසර ආරක්ෂා කිරීමේ සමාජ වගකීමේ කොටස් කරවෝ කියලා. අන්නේ නිසා පරිසරය ගැන, සමාජය ගැන අද කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඊළඟට සමාජ වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට ලබාගත හැකි ප්‍රතිලාභ හතරක් ලියන 2015 ආපු විභාග ප්‍රශ්නයක්. සමාජ වගකීම ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට ලබාගත හැකි ප්‍රතිලාභ හතරක්. ඒ කියන්නේ වාසි හතරක්. එකක් මොකද්ද? ව්‍යාපාරයට විරුද්ධවාදී නඩු කරගන්න පුළුවන්. ඒ සමාජ වගකීම් මෙන් ක්‍රියා කරනවනේ විරුද්ධවාදී ඉන්නේ. ව්‍යාපාරට පක්ෂපාතී ඇතම ඇති වෙන්නේ. නෛතික චෝදනා වලින් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු උසාවිය යන්නේ. උසාවිය යන හේතුවක් නැහැ. නෛතික චෝදනා නැහැ. අනික සමාජ වගකීම් ඉටු කරන විට සමාජයේ තුල ව්‍යාපාරයට ඉහළ ප්‍රතිරූපයක් ඇති වෙනවා. හොඳ ප්‍රතිරූපයක් සහ කීර්ති නාමයක්. සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාර දෙස
ලෝකය නැත්නම් සමාජයේ බලන්නේ බොහොම උපේක්ෂා සහගතව බොහොම උද්‍යෝගයෙන් බොහොම විශ්වාසවන්තව තමයි බලමෙලන්නේ. ඒ ප්‍රතිඵලයේ ඉහළ ප්‍රතිරූප සහ කීර්තිනාමයක් වර්ධනය වෙනවා. අනික සමාජවාදී මිෂ්ඨ කරන ව්‍යාපාරිකයන්ගේ පැවැත්ම ස්ථාවරයි. එයාලට ලොකු වෙළඳපොළ කොටසක් විශාල වෙළඳපොළ කොටසක් දිනා ගන්න පුළුවන්. මොකද සමාජ වගකීමෙන් කටයුතු කරද්දී පරිසරයටත් හානි වෙන්නේ නැහැ නේ. පරිසර හිතකාමී බිස්නස් එක වෙන්නේ. ඉතින් ඒ එවැනි ව්‍යාපාර වලට අද රටේ ජනතාවගේ නැඹුරුව වැඩි. ඒ නිසා අනිවාර්යයෙන්ම විශාල ඉල්ලුමක් වර්ධනය කරගෙන වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් දිනා ගන්න පුළුවන්. සහ ඒ වෙළඳපොළ කොටස ඒ ගනුදෙනුකරුවන් පිරිස දීර්ඝ කාලීනව අපිත් එක්ක ගනුදෙනු කරනවා. එහෙනම් දීර්ඝ කාලීනව අපේ ව්‍යාපාරයේ පැවැත්ම ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තරඟකාරීත්වය. අද වන විට සෑම රටකම තියෙන්නේ ඉහළ තරඟයක්නේ. සෑම රටකම තියෙන්නේ මොකද්ද? දැඩි තරඟයක්. තේරුණාද? මේ තරඟෙන් ජය ගන්න නම් අපිට වෙළඳපොලේ විශ්වාසය දිනා ගන්න නම් අපට සමාජ වගකීමෙන් ක්‍රියාත්මක කරන්න වෙනවා. සමාජ වගකීමෙන් සෑම පාර්ශවයකටම වගකීමෙන් වැඩ කිරීමෙන් සෑම පාර්ශවයකටම අසාධාරණයක් නොවන පරිදි ව්‍යාපාරය මෙහෙයවීමෙන් මොකද වෙන්නේ? වැඩි දෙනාගේ විශ්වාසය දිනාගෙන පුළුල් වෙළඳපොළ කොටසක් දිනාගෙන තරඟකරුවන්ට වඩා ප්‍රතිලාභ ලබන ජයග්‍රහී ව්‍යාපාරයක් බවට පත් වෙන පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ වාසි කීපයක්ම ලැබෙනවා සමාජ වගකීම් ඉෂ්ට කරද්දී. ඊළඟ ප්‍රශ්නයෙන් අහන්නේ සේවකයින්ගේ දෘෂ්ටියෙන් බලන විට සේව්‍ය කියන සේවා යෝජක සේව්‍ය පාර්ශවය විසින් සේවකයින්ට සිය වගකීම් ඉටු නොකළේයයි සැලකිය හැකි අවස්ථා දෙකක් සඳහන් කරන්න. 2016 විභාග ප්‍රශ්නය. ඒ කියන්නේ සේවකයන්ගේ දෘෂ්ටිය සේවකයාගේ පැත්තෙන් බලනකොට සේවා යෝජකයෝ සේවකයින්ට සිය වගකීම් ඒ කියන්නේ සේවකයන් වෙනුවෙන් ඉටු කළ යුතු ව්‍යාපාරික වගකීම් ඉටු නොකළේයයි සැලකිය හැකි අවස්ථා දෙකක්. ඕනතරම් තියෙනවනේ පෙන්වන්න. එකක් තමයි උසස් කිරීම වලදී සාධාරණ ප්‍රතිපත්ති මත නොපිහිටීම. සාධාරණ ප්‍රතිපත්ති මත පිහිටන්නේ නැතුව උසස් වීම ලබා දීම කියන එක. තේරුණාද? දැන් උසස් වීම දෙනකොට ව්‍යාපාර තියෙනුනේ හොඳ ඉන්ටර්නල් පොලිසි එකක්. සාධාරණ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ කාට උසස් වීම දුන්නත් ඒ ප්‍රතිපත්තියේ තියෙන විධි විධාන තමයි අනුගමනය කරන්න ඕනේ. නමුත් එහෙම නැහැ. සමහරට එක කණ්ඩායම උසස් වීම දෙනවා කලමනාකරීත්ව උමනාකම් මත. තවත් කට්ටියකට දෙනවා සුදුසුකම් මත. තවත් කට්ටියකට පළපුරුද්ද මත. එහෙම බෑ. එහෙනම් ඒතර අසාධාරණයක් වෙන්නේ. ඒ වගේ ඒකාකාරී සාධාරණ ප්‍රතිපත්ති මත පිහිටලා ඕන උසස් වීම ලබා දෙන්න. දෙවැනි එක පුහුණු වීම වලට තෝරා ගැනීමේදී අපක්ෂපාතීව සිදු නොකිරීම. සේවකයන්ට කලින් කාලයට පුහුණුවක් දෙන්න වෙනවනේ. මොකද සේවකයන්ට භාවිතා කරන්න සිදුවන තාක්ෂණ වෙනස් වෙනවා. භාවිතා කරන්න වෙන උපකරණ මෙවලම් අලුත් වෙනවා. එතකොට පුහුණුවක් දෙන්න ඕනේ. සේවකයොත් කැමති පුහුණු ලබන්න. මොකද සේවකයන්ට පුහුණුවක් ලැබෙනවා කියන්නේ ඒ සේවකයා පෙරට වඩා වටිනා සේවකයෙක් නැත්නම් අගනා සේවකයෙකුට පත් වෙනවා. තමයි වැටුප් වැඩි කිරීමක් පවා ලැබෙනවා. ලැබුණොත් අපිට ඉල්ලන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා සෑම සේවකයෙක්ම ඥානාන්විත සේවකයෙක් නම් ඒ සෑම සේවකයෙක්ම කැමති පුහුණුවක් ලබන විශේෂයෙන්ම විදේශ පුහුණුවක්. ඒක පිටරට සංචාරයකුත් ගියා වෙනවනේ. තේරෙනවද? අනේ ඒකෙදි අපක්ෂපාතී වෙන්න ඕන. පක්ෂපාතීව කරුත් සාධ වෙන්නේ නැහැ. දැන් මම ඉහළ කළමනාකරුවෙක් නම් ඒකේ මගේ ඥාති සම්බන්ධතා තියෙන මගේ හිතවත්කම් තියෙන සේවකයන්ට මම මේ ඕවර්සීස් ට්‍රේනින් එක විදේශ පුහුණුව ලබා දෙනවා. අසාධාරණයි. තේරුණාද? ඊළඟට වැඩ බෙදීම හා කාර්යයන් පැවරීමේදී අපක්ෂපාතීව සිදු නොකිරීම. වැඩ බෙදනකොට කාර්ය පවරනකොට අපි මට පක්ෂපාතියට මම හොඳ කාර්යයන් බාර දෙනවා. මට පක්ෂපාතීත්වයක් නැතිවට මම සමහරට හෙවි මේ ඩියුටිස් සමහරට බර වැඩ පවරනවා. අසාධාරණයි. ඒක අසාධාරණයි. ඊළඟට සේවක විනය සම්බන්ධ කටයුතු අපක්ෂපාතීව සිදු නොකිරීම. සේවක විනයානුකූල කටයුතු කරද්දී අපක්ෂපාතී වෙන්න ඕනේ. මට එතනදී මේ මගේ හිතවතාගේ දරුවේ මේ මගේ ඥාතිය එහෙම සම්බන්ධ වෙන්න බෑ. අපක්ෂපාතී වේ මගේ අම්මා තාත්තා හිටියත් එතන වරදක් කරා නම් මම සාධාරණ විනය පරීක්ෂණයක් පොතල සාධාරණ විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් මේ මගේ අම්මාද තාත්තාද පිටස්තර කෙනෙක්ද මට අදාළ නැහැ. තේරෙනවද? ඒ වගේ වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙන්නේ නැත්නම් සමාජ වගකීම් ඉෂ්ට කලේ නැති වෙනවා. සමාජ වගකීම් වලින් බැහැර වුණා වෙනවා. ඊළඟට
කාර්යවල ඇගයීම් කිරීම අපක්ෂපාත සිදු කිරීම. සේවකයන් ඉටු කරන කාර්ය තියෙනවනේ. ඒ කාර්යයන් වල ඇගයීම්. බොහෝ සේවකයෝ අවංක වගකීමෙන් වැඩ කරන සේවකෝ තමන්ගේ කාර්යවල ඇගීමට කැමතියි. නමුත් අපි කියන්නේ හොරු කියලා අයිස් ගහන අය තේරෙනවද? නිකන් අකුරට වැඩ කරන අය ඒගොල්ලෝ කාර්යවල ඒගොල්ලන් කාර්යයන් වල ඇගීම කරන්න කැමති නැහැ. නමුත් අපි හිතමු අපි හැමෝම කැමතියි කියලා තමන්ගේ කාර්යයන් වල ඇගීමක් කරනවට ඇගීමක් කළා උසස් වීම දෙනවා, සහතික දෙනවා, කුසලතා සම්මාන පිරිනමනවා තේරෙනවද? ඒ වගේ අප්‍රීෂিয়েට් කරනවා නැත්නම් ඒගොල්ලෝ පැසුමට ලක් කරනවා. ඒවකට කැමති නම් ඒකත් අපක්ෂපාතී වෙන්න ඕන. මට හිතවත් අයට මම හිතවත් අයට වැඩි කාර්ය සාධනයක් කරලා මම ඒගොල්ලන්ට වඩා ඉක්මනින් උසස් වීම ලබා දෙනවා. හොඳ සර්විස් සර්ටිෆිකේට් එකක් දෙනවා. ඒක සාර්ථක නැහැ. ඒක අපක්ෂපාතී වෙන්න ඕනේ ඒක. අනිත් එක තමයි මාරු කිරීම වලදී ඒ කියා සාධාරණ ප්‍රතිපත්තිය මාරු කරද්දිත් ඕක වෙන්න පුළුවන්. මාරු කරද්දි ඒකීය සාධාරණ ප්‍රතිපත්තියක් තියෙන ක්‍රමවේදයක් තියෙනවා. කවුරු මාරු කරත් ඒ ක්‍රමවේදයට යටත්වයි කරන්න ඕනේ. මාරු කරන්න පෙර මාරු කරන්න හේතු තියෙනවද? මාරු කරන්නේ ඊළඟ සෙක්ෂන් එකේ වේකන්සි තියෙනවද? මාරු කරන්නේ එක දිගට අවුරුදු 10ක් සේවය කරන් පස්සේ මාරුවක් තියෙනවා. ඒ නිසාද ආදි වශයෙන් සාධාරණ ඒකීය ප්‍රතිපත්ති මත ඒක කරන්න. කරේ නැත්නම් ඒත් අසාධාරණයක් වෙනවා. සමාජ වගකීම් වලින් බැහැර වුණා වෙනවා. හොඳයි දරුවනේ. එතකොට අපි මේ වන විට දෙවන ඒකකේ සමාජ වගකීම් කොටස සහ තිරසර සංවර්ධනයට අදාළ සමාජ වගකීම් කොටස සහ තිරසර සංවර්ධනයට අදාළ විෂය කරුණු සියල්ලම විශ්ලේෂණාත්මකව කතා කරා. ඊට අමතරව විභාග අභ්‍යාස කීපයක් අපි සාකච්ඡා කරලා නිම කළා. මේ පාඩම් ඒකකේ තව එක පාඩම් කොටසක් ඉතුරු වෙනවා. ඒ ආචාර ධර්ම. අපි ආචාර ධර්ම ඊළඟ පාඩම් ඒකකෙන් කතා කරන්න බලමු.